පින්වතුනි අප නැවතත් TNL ධර්මප්‍රදීප සදහම් චාරිකාව සමගින් අද අදී වප්පුර පසළොස්වක පොහෝ දිනේ TNL ධර්මප්‍රදීප සදහම් චාරිකාව විකාශය වන්නේ මොරටුව රාවතාවත් පල්ලියගොඩැල්ල පුරාණ විහාරස්ථානයේ සිට මේ පින්බිමේ සිට විකාශය වන සියලුම ආගමික වතාවත් අද පොය දවස පුරාම TNL රූපවාහිනිය ඔස්සේ ඔබට දැක බලා ගැනීමේ හැකියාව තිබෙනවා. පින්වතුනි ඒ යටතේ අද උදෑසන ධර්මදේශනාමය පින්කම ආරම්භ කරන්නයි අප සූදානම් වන්නේ. ඒ සඳහා අපි ඉතාමත්ම ගෞරවයෙන් ආරාධනා කරා මොරටුව හොරේතුඩුව පුරාණ සාංගිකාරාම විහාරස්ථානයේ විහාරාධිපති ඒ වගේම රයිගම හේවාගම සහ පස්යොදුන් තුන් කෝරළ ප්‍රධාන සංඝනායක පානදුර උතුර ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ගරු සභාපති අපේ අති ගෞරවනීය අති පූජනීය උඩුගම විමල රක්කිත නායක ස්වාමින් වහන්සේට අපේ නායක ස්වාමින් වහන්සේ මේ උතුම් ධර්මාසනයේ වෙත වැඩමවා කොට සිටින්නේ. ඒ නිසා අපි ඊ타ත්ම ගෞරවයෙන් අපේ නායක ස්වාමින් වහන්සේට ආරාධනා කරනවා ඊ타ත්ම පින් සිතින් নমස්කාර පූර්වකව අප කෙරෙහි මහත් වූ අනුකම්පාවෙන් අද TNL ධර්මප්‍රදීප සදහම් චාරිකාවේ මේ ආදී වප්පුර පසළොස්වක පොහෝ දිනේ උදෑසන ධර්මදේශනාමය පින්කම මෙතෙන් සිට ආරම්භ කරන ලෙසට අවසරයි මගේ නායක හාමුදුරුවනේ. समन्त चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सग्गमुखदं ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස උට්ඨානවතෝ සතිමතෝ සුචිකම්මස්ස නිසම්මකාරිනෝ සංඤතස්ස ච ධම්ම ජීවිනෝ අපමත්තස්ස යසාබිවඩ්ඩති. පින්වත්නි, අද මේ පල්ලියගොඩැල්ල පුරාණ විහාරස්ථානයේ විහාරාධිපති ශාස්ත්‍රවේදී ඌරගහ නාගිත ස්වාමින්ද්‍රයන් වහන්සේගේ අනුශාසනා පරිදි TNL ආයතනයේ ප්‍රධාන ශාන් වික්‍රමසිංහ මැතිතුමා සහ කාර්ය මණ්ඩලයේ සහයෝගයෙන් ඔබ හැමදෙනාම රැස් කරගෙන මෙම ධර්ම දානමය පින්කම සිද්ධ කරන්නේ. ඉතින් පල්ලියගොඩැල්ල විහාරස්ථානය මෙම මොරටුවේ රාවතාවත්තේ ප්‍රදේශයේ තියෙන පැරණිතම ඓතිහාසික විහාරස්ථානයයි. මෙම විහාරස්ථානයට දීර්ඝ ඉතිහාසයක් තියෙනවා. කෝට්ටේ යුගයටත් එහාගේ ඉතිහාසයක් මේ ස්ථානට තියෙනවා. මෙම ස්ථානය ආක්‍රමිකයන් විසින් විනාශ වීමෙන් පස්සේ මේ ස්ථානයේ දේවස්ථානයක් ඇති කළා. වීදිය බණ්ඩාර වැනි රණවිරුවන් නැවත ඒ දේවස්ථානට පසුව එනම් මේ විහාරස්ථානය නැවත ආරම්භ කළා තියෙනවා. ඉතින් මේ ස්ථානය අති සම්භාවනීය ගිහි පැවිදි විශාල පිරිසකගේ උදව් උපකාරයේ සහයෝගය ලැබිලා ගොඩනැගී තියෙන ස්ථානයක්. අද වර්තමානයේ එම කාර්යභාරය දරන්නේ විහාරාධිපති ශාස්ත්‍රවේදී ඌරගහ නාගිත ස්වාමීන් වහන්සේ.
පින්වත්නි ඔබ දැන් හැමදෙනාම සූදානම සිටින්නේ ධර්ම ශ්‍රවණයට. බුදුරජාණන් වහන්සේ සියලුම පරිත්‍යාගයන් අතර ප්‍රමුඛ ස්ථානයේ දීලා තියෙන ධර්ම දානමේ පින්කමට. සබ්බ දානං ධම්ම දානං ජිනාති කියලා සඳහන් කළේ එයයි. ඒ බුදුරජාණන් වහන්සේ ධර්ම දානමේ පින්කමට පළවෙනි ස්ථානය දුන්නේ. කෙනෙක් හොඳ නරක දැනගන්නේ, පිනපව හොඳට තේරුම් ගන්නේ, මෙලව පරලොව යහපත උදා කරගන්නේ අපි කවුරුත් මිනිස්සු මනං උස්සන්දීති මනුස්සා මනසින් උසස් කියන අර්ථයෙන් තමයි මිනිසා කියන්නේ. මිනිසා තුළ තවදුරටත් උසස් මනසක් ගොඩනැගෙන්නේ. සංවේදී කෘතවේදී පුජ්‍යලෝ බවට පත් වෙන්නේ. මෙලොව පරලොව යහපත උදා කරගන්නේ ධර්මයෙන් නිසායි. සය අනුව අද ඔබට ධර්ම දේශනා කිරීම සඳහා අපි මාතෘකා කළේ බෞද්ධයාගේ අත්පොත කියලා හඳුන්වන දෙස් විදෙස් බොහෝ ජනතාවගේ සම්භාවනාවට පාත්‍ර වුණු ධම්මපදයේ අප්‍රමාද වර්ගයේ 6 වෙනි ගාථාවයි. මෙම ගාථාව බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ආදර්ශමත් තරුණ සිටුවරයෙක් මුල් කරගෙනයි. පින්වත්නි, බුද්ධ කාලයේ ප්‍රතිකාරයක් නැති රෝගයක් පැතිරී ගියා. ඒකට කියනවා අහිවාත රෝගය කියලා. අද වර්තමානයේ ලෝකේ පුරා වසංගතයක් පැතිරිලා යමින් පවතිනවා. අපේ රට යම්තාක් දුරට එකකින් ආරක්ෂා වෙලා තිබෙනවා රජයත් සෞඛ්‍ය අංශයත් ගන්න පියවර නිසා. අද දියුණු රටවල ලක්ෂ ගණනින් දහස් ගණනින් ජනතාව මේ රෝගයෙන් මිය යනවා. අදත් ඒට ප්‍රතිකර්මයක් නැහැ. බුද්ධ කාලයේ මේ කියාපු රෝගයට කිසිම ප්‍රතිකර්මයක් තිබුණේ නැහැ. මුලින්ම කුඩා සතුන්ට වැළඳුණා. ඊට පස්සේ ගෘහාස්ථිත සතුන්ට වැළඳුණා. ඊට පස්සේ මිනිස්සුන්ටත් මේ රෝගේ වැළඳුණා. මේ රෝගයට තියෙන එකම ප්‍රතිකර්මය උනේ ප්‍රදේශයෙන් පලා යන එකයි. මේ රෝගය රජගහ නුවර සිටු යුවලටත් වැළඳුණා. ඒ අවස්ථාවේදී ඒ දෙදෙනා දන්නෝ නිසකෙන් මේ ප්‍රතිකාරයක් නැති මේ රෝගීන් මිය යනවා කියලා තමන්ගේ එකම පුත්‍රයා කැඳවලා කිව්වා මේ ප්‍රදේශයෙන් පලා යන්න කියලා. දෙමව්පියෝ නිසා අතහැරලා යන්න බැරි වුණත් මරණ බය නිසා ඒ කුඩා කුමාරයා ප්‍රදේශයෙන් පලා ගියා. ඕ හැඩිදරි තරුණයෙක් හැටියට කාලයකට පස්සේ තමන්ගේ මේ ප්‍රදේශයට පැමිණියා. හැබැයි අර දෙමව්පියන් තමන්ගේ පුත්‍රයාට ප්‍රදේශයෙන් යන්නට කිව්ව අවස්ථාවේ යුතුයකමක් ඉටු කළා. එහෙනම් අර ස්ථානයේ එහෙනම් ඒ ප්‍රදේශයේ විශාල ධනයක් පුත්‍රයා වෙනුවෙන් තැන්පත් කළා තිබුණා. අර කාලයක් ඈත ප්‍රදේශයක ඉඳලා තමන්ගේ ප්‍රදේශයට පැමිණි මේ හැඩිදෙඩි තරුණයා කවුරුවත් හඳුනාගත්තේ නැහැ. ඒ නිසා ඔහු තමන්ගේ ධනය එකවර ගන්න ගියේ නැහැ. කුඩා රැකියාවක් කරගෙන මේ තරුණයා මේ නගරයේ ජීවත් වුණා. ඒ වන විට බිම්බිසාර රජතුමාට ඒ රජතුමාට පුළුවන්කම තිබුණා කෙනෙක් සරයෙන් හඳුනා ගන්න. මේ තරුණයාගේ කටහඬ අහලා බිම්බිසාර රජතුමා තේරුම් ගත්තම ඔහු ධනවතෙක් බව. ඒ අනුව රජතුමා ඔහු පිළිබඳ සොයා බලලා සිටුවරයාගේ පුත්‍රයා බව දැනගෙන අර බිම්බිසාර රජතුමා ඔහුට හිමි සියලු ධනය ලබා දීලා ඒ විතරක් නෙවෙයි තමන්ගේ පිය උරුමයෙන් තිබුණු
ඒ සිටු තනතුර ලබා දීලා ඒ සියලු යුතුයකම් ඉටු කරලා බිම්බිසාර එතුමා මොහු කැඳවාගෙන ගියා බුදුරජාණන් වහන්සේ ළඟට. බුදුරජාණන් වහන්සේට මේ තරුණයා හඳුන්වා දුන්නා. හඳුන්වා දුන්නායින් පස්සේ බුදුරජාණන් වහන්සේ මේ තරුණයා දෙස බලලා මෙම ගාථාව දේශනා කළා. අන්නේ තරුණ සිටුවරයා මුල් කරගෙන දේශනා කළ ගාථා ධර්මයේ තමයි ඔබට අද දේශනා කරන්නේ. කෙනෙකුට මෙලව පරලෝ ජීවිතය සඳහා සාර්ථක කර ගැනීම සඳහා අගනා කරුණු රාශියක් මෙම ගාථා ධර්මයේ තුල සඳහන් වෙනවා. මුලින්ම සඳහන් කරන්නේ පුජ්‍යලයකට දැන් අපි ලබා තියෙන මිනිසත් බව. එනම් පින්වත්නි මිනිසෙක් වෙලා උපදින්න ලැබෙනවා නම් ඒක දුර්ලභ කාරණයක්. දුර්ලභංච manussත්තා. බලන්න ඒක කොච්චර සත්‍යයක්ද කියලා අද ලෝකෙම ගත්තාම මිනිස්සු ඊටාම 14ක් ඉන්නේ. කෝටි 650ක් පමණ. සත්ත්ව ලෝකේ අනන්තයි. ඉතින් මිනිසෙක් වෙලා දෙවියෙක් වෙලා උපදින්න ලැබෙනවා නම් ඒක බුදුරජාණන් වහන්සේ සඳහන් කළේ ස්වර්ග සම්පත් කියලා. එතකොට එමනම් මිනිසත් බවක් ලබන්න ලැබෙන එක ඊ타ත්ම දුර්ලභ කාරණයක්, වටිනා කාරණයක්. ඒ නිසා අපි මිනිස්සු වෙලා ඉපදලා තියෙනවා. ඒ නිසා මේ මිනිසත් බව ලැබූ මේ අවස්ථාවේ අපි මෙතනින් කොහාට යනවද දන්නේ නැහැ. මිනිසෙක් නුනොත් දෙවියෙක් නුනොත් අපිට තියෙනවා තව අවස්ථා හතරක්. තිරිසන් අපාය, പ്രേත ලෝකයේ, අසුරනිකා, අවීචිය. මේවට යන්න අපි කවුරුවත් කැමති නැහැ. ඒසා නිවන් දක්නා තුරු මිනිසෙක් වශයෙන් දෙවියෙක් වශයෙන් උපදින්න ඕන. දෙවියෙක් වෙනවටත් වඩා බුදුරජාණන් වහන්සේ අගය කළේ මිනිසෙක් වෙන එකයි. බුදු බව ලබන්නත් මිනිසෙක් වෙන්න ඕන. අන්න ඒ නිසා අපි මේ දුර්ලභ වූ මිනිසත් බව ලබා තිබෙනවා. ඒ නිසා අපි ජීවිතයේ හොඳ කළමනාකරණයක් තියෙන්න ඕන. මෙලොව සාර්ථක වෙන්න, පරලොව සාර්ථක වෙන්න නම් ජීවිතයේ හොඳ කළමනාකරණයක් තියෙන්න ඕන. ඒ සඳහා මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ගාථා ධර්මයේ වැදගත් කරුණු රාශියක් තියෙනවා. ඕනෑම කෙනෙක් තමන්ගේ ජීවිතය සාර්ථක කරගන්න නම් ඒ තනත්තාට හෝ තනත්තියට උත්හානවතෝ උත්සාහය තියෙන්න ඕන. එතකොට සමහරව කියන්න පුළුවන් දැන් සමහර දෙනා පිළිබඳව දියුණු පවුණු වෙලා තියෙන අය පිළිබඳව ඒ අයට ඒ දේවල් දියුණු වෙලා යහපත් වෙලා එහෙම ඉන්නේ පුබ්බේච ගත පුඤ්ඤතා පෙර කරන ලද පින කියලා සමහරු හිතනවා ඇති. පෙර කරන ලද පිනත් අවශ්‍යයි. ඒ වුණත් පින්වත්නි ඒ පෙන මතු කර ගැනීමේ හැකියාව තියෙන්න ඕන. පුජ්‍යලයට උත්සාහය තියෙන්න ඕන. බලන්න සිද්ධාර්ථ කුමාරයා සාරාංශක කල්පලක්ෂයක් පාරමී ධර්මයන් පිරුවා. ඒ පාරමී ධර්මයන් පුරලා සියලු සූසකම් ලබලා සිද්ධාර්ථ කුමාරයා උපත ලැබුවා. ඒ සිද්ධාර්ථ කුමාරයාට ඒ සියලු පුණ්‍ය මහිමයන් තිබුණාට, ඒ සියලු වාසනා ගුණයන් තිබුණාට, ඒ සියලු සූසකම් තිබුණාට නිකම්ම නිකං බුදු බව නිකම්ම නිකං ලැබුණේ නැහැ. බෝසතාණන් වහන්සේට අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියා කරන්න සිද්ධ වුණා. කොයිතරම්නම් කෙනෙකුට දරා ගන්න බැරි තරම් උත්සාහයක් ඒ බෝසතාණන් වහන්සේ ක්‍රියාත්මක වෙලා තමයි බුදු බව ලැබුණේ. ඒ නිසා ඕනෑම කෙනෙකුට වාසනාව තියෙන්න පුළුවන්, පින තියෙන්න පුළුවන්, උපතින් මේවා ලබාගෙන ඉන්න පුළුවන්. නමුත් ඒව මතු කර ගැනීමේ ශක්තිය වාසනාව තියෙන්න ඕන තමන්ගේ උත්සාහය මත. උත්සාහය තිබුණත් පුජ්‍යලයකට තමන් බලාපොරොත්තු වන අවස්ථාවට එන්න හැබැයි ඒ උත්සාහය බුද්ධිමත් වෙන්නට ඕන.
හොඳ කළමනාකරණයක් තිබෙන්නට ඕන. ඒව නැත්නම් කොච්චර උත්සාහ කළත් ඒ තැනැත්තාට හෝ තැනැත්තියට Taman බලාපොරොත්තු වන ප්‍රගතිය ලබා ගන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා ඒ උත්සාහවත් වීම බුද්ධිමත් වෙන්නට ඕන. දැන් සමහරු කියනවා අපි කොච්චර උත්සාහ කළත් ප්‍රගතියක් නැහැ කියලා. පින්වත්නි, බුද්ධිමත් බවෙන් තොර වූ උත්සාහය ප්‍රගතියක් ලබා දෙන්නේ නැහැ. ඒ නිසා ඒ ප්‍රගතිය ලබා ගන්න නම් ඒ සියලු උත්සාහයන් බුද්ධිමත්ව ඒ තනත්තා හෝ තනත්තිය ක්‍රියාත්මක කළ යුතුයි. එහෙම වුණොත් තමයි එහි ප්‍රතිඵල ලැබෙන්නේ. අපි උදාහරණයක් ඇටියට කියනවා නම් අපි දන්නවා බොහෝ දෙනා ඉන්ධන වශයෙන් අදත් පාවිච්චි කරන්නේ දර. විශාල දර කොටයක් ලිපට දාන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා ඒක කෑලි කෑලි වලට පලන්න ඕන. ඒක කඩා ගන්නට වෙනවා. එහෙම වුණොත් තමයි ඒක පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ. හැබැයි දර කොටයක් පොළොවට ඇතෑරලා පොරවෙන් ගැහුවට දර කොටේ නිසි ලෙස පොළොවට හේතු වෙලා නැත්නම් ඒ වගේම ඒ දර කොටේ උඩ විසි වෙනවා, පතුරු පැතුරු ගැලවෙනවා, ඒ තනත්තා හෝ තනත්තිය වෙහෙසටපත් වෙනවා. ප්‍රතිඵලය අඩුයි. නමුත් බුද්ධිමත් පුජ්‍යලයා දර කොටේ හොඳට පොළොවට හේතු වෙන්න තියලා ඒකේ පැලුම් ඉරි තියෙන්නේ කොතනද කියලා බලලා හරියට එල්ල කළා ගැහුවාම ඒ දර කොටේ පහසුවෙන් පැලෙනවා. ඒ වගේ ඕනෑම කෙනෙක් කරන උත්සාහය උනන්දුව බුද්ධිමත් විය යුතුයි. ඒ බුද්ධිමත් උත්සාහය තමයි ප්‍රතිඵල ලබා දෙන්නේ. අපේ ජාතක පොතේ බලන්න වීරිය පාරමිතාව බෝසතාණන් වහන්සේ ක්‍රියාත්මක කළ අවස්ථා අපේ ජාතක පොත් තුල තියෙනවා. අපේ බෞද්ධ සාහිත්‍යයේ තියෙනවා. වණ්ණුපත ජාතකයේ සඳහන් වෙන්නේ බෝසතාණන් වහන්සේ ගැල්වල බඩු පටවාගෙන වෙළඳාම යනකොට කොහොම නමුත් ඒ මුලින්ම ගැලේ සිටිය පුජ්‍යලයාගේ අතපසු වීම නිසා කාන්තාරයේ ඔහු ඒ පිරිස අතරමං වෙනවා. ඒ අවස්ථාවේදී මේ කණ්ඩායමේ නායකයා හැටියට සාත්තු නායකයා හැටියට බෝසතාණන් වහන්සේ මොනතරම් උත්සාහයකින් උනන්දුවකින් තමන්ගේ පිරිස මෙහෙवला ඒ විපතින් මිදුණු අවස්ථා තිබෙනවා. කාන්තාරයක අතරමං වුණාම සමහර විට කෙනෙක් අපි මෙතනින්ම ඉවරයි කියලා හිතා ගන්නවා. නමුත් ඊතන ගහක් තියෙනවා දැකලා එතන වතුර ඇති කියලා උපකල්පනය කරලා එතන හාරලා ඊටාම උනන්දුවෙන් ඒ කාර්යයට තමන්ගේ පිරිස මෙහෙवला ඒ මූණ දුන්නා වූ ඒ අසීරු අවස්ථාවෙන් තමනුත් තමන්ගේ ගවයන් තමන්ගේ පිරිස මේ සියල්ල බේරාගෙන ඒ ගමන අවසන් කරන්නට පුළුවන්කම ලැබුණා. අන්න ප්‍රධානියා ඒ හරියට බුද්ධිය මෙහෙवला ක්‍රියා නොකරනම් ඒ සියලුම දේවල් අහිමි වෙනවා. ඒ නිසා ඕනෑම කෙනෙකුට තමන්ගේ කාර්ය සපුරා ගන්න නම් අන්න උත්සාහය තියෙන්න ඕන. අර සිටු තරුණයා ඔහු ආවේගයට හැඟීම් වලට වාල් වෙලා ක්‍රියා කළේ නැහැ. ඒ නිසානේ කුඩා රැකියාවක් ලබාගෙන තමන්ට අවස්ථාව වෙනකන් ඉවසීමෙන් කටයුතු කළා. ඒ නිසා තමයි ධනයත් සියල්ල ආරක්ෂා කරගෙන ඔහුට උරුම වූ තැන ලබා ගන්න පුළුවන් වුණේ. උත්සාහය තිබුණා වගේම කෙනෙකුට සතිය තියෙන්න ඕන. සතිය කියන්නේ සුමානෙට එහෙම නෙවෙයි මෙතන කියන්නේ සතිය කියන්නේ නිවැරදි සිහියට. ඕනෑම කෙනෙක් කරන කාර්ය සාර්ථක වෙන නම් ඒ තනත්තාට හෝ තනත්තියට නිවැරදි සිහිය තියෙන්න ඕන. ඉන්නේ කොතනද? කරන්නේ මොකක්ද ආදී වශයෙන් මානසික පාලනයක් ඕන. අපි ඒකට කියනවා යෝනිසෝ මනසිකාරය තියෙන්න ඕන. දැන් ඔබ ඊටාම සංසුව බණ අහනවා.
ඔබට බණ අහන්න තියෙන්න ඕන පළවෙනිම සුදුසුකම තමයි ඔබ නිවැරදි සිහියෙන් යුක්ත වෙන්න ඕන. ඕනනම් කෙනෙකුට මෙතන බණ අහන ස්වරූපයෙන් වාඩි වෙලා ඉන්න පුළුවන්. වෙනත් කල්පනාවක ඉන්න පුළුවන්. නමුත් ඔව් හෝ ඇය බණ අහන්නේ නැහැ. ඒ නිසා ඕනෑම කෙනෙකුට තමන්ගේ කාර්යය කරගැනීමේදී ඒ නිවැරදි සිහිය සතිය තියෙනට ඕන. එහෙම නැත්නම් කිසිම විදියකින් තමන්ගේ කාර්යය සාර්ථක කරගන්න බෑ. බලන්න දෛනික ජීවිතේ අපි විවිධ අතපසුවීම් අත්වැරදීම් වෙනවා. එහෙම වෙන්නේ කොයි වෙලාවේද? තමන්ගේ අන්න නිවැරදි සිහියෙන් තොර වුණාම. නිවැරදි සිහිය වෙන කල්පනාවකින් නම් ඒ කාර්යය කරන්නේ අන්න ඒ තනත්තා හෝ තනත්තිය කරන කාර්යයේ යම් යම් අඩුපාඩුකම් ඕනෑතරම් ඇති වෙනවා. ඒවා ඔබේ ජීවිතේ වුණත් එවැනි අවස්ථාවන් තිබෙනවා. අද අපේ රටේ බොහෝ විට ක්‍රියානතුරු සිද්ධ වෙනවා. විශාල වශයෙන් තරුණ ජීවිත අවසන් ගමන් යනවා. ඇයි ප්‍රධානම හේතුව මේකට හේතු වෙලා තියෙන්නේ? අපි දන්නා පමණින් 80ක් පමණ මත්පැන් ආදිය පාවිච්චි කරලා ඒ වාහන පදවන්න ගිහිල්ලා. බලන්න වාහනයක් පදවනවා නම් කොච්චර සිහි කල්පනාවේ යුතුව ඒ පදවන්නට ඕනද? තමන්ගේ ඇස් දෙක, කන් දෙක, අත් දෙක, පා දෙක ආදී සියල්ලම යොමු කරන්නට ඕන වාහනේ පදවන්න. ඒක ඊටාම සිහි කල්පනාවෙන් කළ යුතු කාර්යයක්. නමුත් මත්පැන් ආදී පාවිච්චි කළොත් මානසික සම්බරතාවය නැති වෙනවා. ඒ නිසා ඒ තනත්තා හෝ තනත්තිය කරන ඒ කාර්යය කොච්චරනම් අනතුරුදායක, තමන් අනතුරටපත් වෙනවා, වාහනේ අනතුරටපත් වෙනවා, මහමග යන අහිංසකව අනතුරටපත් වෙනවා, කොච්චර විනාශයක් සිද්ධ වෙනවා. ඒ නිසා තමයි ඕනෑම කෙනෙක් කරන ක්‍රියාව සිහියෙන් යුතුව නිවැරදි කල්පනාවේ යුතුව කළ යුතුයි. අපි කරන හැම කාර්යයක්ම භාවනාවක් පින්නවත්. අපි මේ ලෝකේ ජීවත් වෙනවා කියන්නේ සතර ඉරියව් පවත්වන එකට. කරණීමේ සූත්‍රයේ සඳහන් වෙන තිට්ඨං චරං නිසින්නෝවා සයානවා. තිට්ඨං අපි හිටගෙන ඉන්නවා. චරං එහෙට මෙහෙට ඇවිදිනවා. නිසින්නෝවා වගේ වාල්ලා ඉන්නවා. සයානවා නිදාගෙන ඉන්නවා. මේ ඉරියව් හතර පවත්වන එක තමයි ජීවත් වෙනවා කියන්නේ. මේ අවස්ථා හතරෙදිම බුදුරජාණන් වහන්සේ දේශනා කළේ නිවැරදි සිහියෙන් යුතුව ක්‍රියා කරන්න කියලා. ඒ නිසා ඕනෑම කෙනෙකුට තමන්ගේ කාර්යය සාර්ථක කරගන්න නම් ඒ තනත්තා හෝ තනත්තිය ඒ නිවැරදි සිහියෙන් යුක්තව ක්‍රියා කරන්න ඕන. ඉන්නේ කොතනද? කරන්නේ මොකක්ද? ආදී වශයෙන් මානසික පාලනයක් යෝනිසෝ මනසිකාරයේ යුක්ත වෙන්න ඕන කෙනෙක්. ඒ දේ නැතිනම් ඒ තනත්තා කරන හැම කාර්යයක් තුළම අඩුපාඩුකම් ඕනෑතරම් සිද්ධ වෙනවා. ඒ වගේම සුචිකම්මස්ස නිසම්මකාරිනෝ. ඕනෑම කෙනෙක්ගේ තමන්ගේ කාර්යය සාර්ථක කරගන්න නම් ඒ තනත්තා හෝ තනත්තිය සිතලා විමසලා කටයුතු කිරීමේ හැකියාව තියෙන්න ඕනේ. සිතා විමසා ක්‍රියා කිරීමේ හැකියාව තියෙන්න ඕනේ. සිතා විමසා ක්‍රියා කරොත් තමයි ඒ කාර්ය සම්පූර්ණයෙන්ම සාර්ථක වෙන්නේ. අර බලන්න මම මුලින් සඳහන් කළා අර සිටු තරුණයා සිතන්නේ කල්පනා කරන්නේ නැතුව, විමසීමට ලක් කරන්නේ නැතුව තමන්ගේ ධනෙ අරගෙන ජීවත් වෙන්න උනා නම් ගියා නම් මොකද සිද්ධ වෙන්නේ? ඔහුගේ ධනයත් ඔහුට අහිමි වෙලා සමහරට පිටගම්කාරයෙක් ඇවිල්ලා මේ ධනයක් ගත්තා කියලා, නිදහනයක් ගත්තා කියලා ඔහුගේ ජීවිතේ පවා මේ ප්‍රත්‍යක්ෂ සමාජයෙන් නැති වෙන්න පුළුවන්. නමුත් මේ තරුණයා තමන් ජීවත් වන වාතාවරණය දැකලා ඒවා ඊටාම හොඳින් කල්පනා කරලා ඒ නිසා ඔහු ධනෙ ලබා ගන්නට කලබල වුණේ නැහැ. ඒ නිසා තමයි ඔහුට හිමි ධනෙ ආරක්ෂා වුණේ. ඔහුට තමන්ගේ පියාණන්ගේ තනතුරු ලැබුණේ. පියාණන්ගේ ඒ සමාජ තත්ත්වය ලැබුණේ.
එයාදී සියලු වරප්‍රසාද ජීවිතය ආරක්ෂා වුණේ ඔහු සිතලා විමසලා බලලා ක්‍රියා කිරීම තුලින්මයි. ඒ නිසා ඕනෑම කෙනෙකුට සිතා විමසා කටයුතු කිරීමේ ශක්තිය වාසනාවත් වෙන්න ඕන. යම් කිසි කෙනෙක් තුල ඒ ලක්ෂණය නැත්නම් ඒ තනත්තාගේ මනස මොට වෙනවා. බලන්න අපි ලිඳකින් කරන්නේ වතුර ගන්න එක. වතුර නොගත්තොත් ඒ ලිඳේ වතුරට මොකද වෙන්නේ? වතුර පල් වෙලා යනවා. ඒක ප්‍රයෝජනයකට ගන්න බැරි වෙනවා. නමුත් ලිඳෙන් වතුර ගන්න ඔබ කියාවේ අඩු වෙනවා කියලා නෑ. ලිඳෙන් වතුර ගන්න අලුත් වතුර ලිඳට එකතු වෙනවා. ඒ නිසාම ලිඳේ වතුර පිරිසිදු වෙනවා. ඒ වගේ සිතන කල්පනා කරන විමසන පුජ්‍යලයාගේ තමයි මනස දියුණු වෙන්නේ. මනස ආලෝකමත් වෙන්නේ. ඒ පුජ්‍යලයා තමයි සුවිශේෂී පුජ්‍යලයෙක් වෙන්නේ. සමාජයේ ඉදිරිතලයේ ඉන්නේ. බලන්න අද ලෝකේ හුඟක් වෙනස් වෙලා තියෙනවා. අද ලෝකයේ විවිධාකාර වූ නිර්මාණ ඉදිකිරීම් ආදී මේ ලෝකයේ දකින්න ලැබෙනවා. සොයා ගැනීම තිබෙනවා. අපි දන්නවා බලන්න අපි මේ ස්ථානයේ ඔරලෝසුවක් තියෙනවා. අපිට ඉස්සර මෙහෙම එකක් තිබුණේ නැහැ. අපි වෙලාව කළමනාකරණය කළේ විවිධ ප්‍රාථමික ක්‍රම මගින්. ඉරේ හඳේ ගමන එයාදී ක්‍රමවේදයන් තමයි සතුන්ගේ හඬ ආදී තමයි ඒවට පාවිච්චි කළේ. නමුත් ගැල්ලියෝ කියන විද්‍යාඥයා දැක්ක දවසක් පහනක් එල්ලලා තියෙනවා. ඒක පැද්දෙමින් තිබුණේ. ඒ දෙසෝ විමසීමෙන් බලා හිටියා. එහි ප්‍රතිඵලය තමයි මේ ඔරලෝසුව නිර්මාණය වුණේ. බලන්න අපිට කොච්චර වෙලාව කළමනාකරණය කරගන්න. ජීවිතේ වටිනාම දේ කාලයයි. ඒ කාලය කරගන්නට මේ කොච්චරනම් වටිනා මෙවණක් බවට පත් වෙලා තිබෙනවද? ඒ නිසා ලෝකේ බොහෝ දේ නිර්මාණය වුණේ සමාජයට දායාද වුණේ සිතන විමසන මිනිස්සු නිසායි. අපි දන්නවා අද ගුවන් යානය විල්බර්ට් රයිට් ආක් රයිට් කියන සහෝදරෝ දෙන්න බැලුවා ආසේ කුරුල්ලෝ පියාඹනකොට අපිටත් එහෙම යන්න බැරිද කියලා. ඒ ප්‍රතිඵලය තමයි ගුවන් යානය. මේ සියලු නිර්මාණයන් සිතන විමසන පුජ්‍යලයන්ගේ ක්‍රියාදාමවල ප්‍රතිඵලය. බුදු සමය වුණත් ඇත්ත වශයෙන් බුදුරජාණන් වහන්සේ බුද්ධිය මෙහෙवला ලබාගත් දේ, සිතල විමසලා ලබාගත් දේ, එයාදී වශයෙන් අපි ඕනෑම කෙනෙකුට සිතලා විමසලා කටයුතු කිරීමේ ශක්තිය තියෙන්න ඕන. ඒ කොයි දේ වගේම සංයතස්සච පුජ්‍යලයේ ජීවිතය ආලෝකමත් වෙන නම් ඒ තනත්තා හෝ තනත්තියට සංයත භාවයේ තියෙන්න ඕන. සංයත භාවය කියන්නේ සීලයේ තියෙන්න ඕන. සීලයේ කිව්වේ කායික වාචික සංවරයේ තියෙන්න ඕන. එහෙම නැත්නම් මේ විසම සමාජය තුල ඔබට යහපත්ව ජීවත් වෙන්න පුළුවන් කමක් නැහැ. එතකොට වාචික සංවරය කියලා කියන්නේ බලන්න බුදුරජාණන් වහන්සේ සුභාෂිත සූත්‍රයේදී යහපත් වූ වචනේ පළවෙනි ලක්ෂණය හැටියට සඳහන් කළේ කාලේනච භාස්තාවොත්. එහෙනම් ඕනෑම කෙනෙක් තමන් ප්‍රකාශ කරන වචනේ තුල තියෙන ඕන ප්‍රධානම ලක්ෂණය තමයි කාලේනච භාස්තාවොත්. කාලේනච භාස්තාවොත් කියන්නේ කාලය තන නොතන අවස්ථාව බලලා කතා කිරීමයි. එහෙම නැත්නම් ඒ තුලින් ලැබෙන අහිතකර ප්‍රතිඵලය. දැන් බලන්න ඔබ බොහෝම සංසුන්ව බිම වාඩිලා බණ අහනවා. අපේ කතාවක් තියෙනවනේ. ඇත්ත කියන්නේ බිම වාඩි වෙන්නේ කාගේවත් තහනමක් නැහැ කියනවා. බලන්න ඒකේ සත්‍යයක් තියෙනවද කියලා. පින්වත්නි ඇත්ත කියන්නේ බිම වාඩි වෙයි කාගේවත් තහනමක් නැහැ කියලා කියන කතාව ගතානුගතිකව අපි පිළිගත්තා. ඇත්ත වශයෙන්ම ඒකේ සත්‍යයක් නැහැ. එහෙනම් ඔබ කල්පනා කරාවේ ඇත්ත කියන්නත් අපිට තහනම්ද කියලා. ඔබ ප්‍රකාශ කරන්නේ සත්‍ය වුණා. ඒ දේ
ඒ ස්ථානේ කියන්න හොඳද? ඒ වෙලාවේ කියන්න හොඳද? ඒ තනත්තාට හෝ තනත්තියට කියන්න හොඳද? ඒ වගකීමෙන් තොරද? ඒ වගකීමෙන් යුක්තද? ඒකෙන් වෙන්නේ සමගියේ සමාදානයේ බිඳ වැටෙන එකද? තමන්ගේ හොඳ හිත නැති වෙන එකද? නෑකම නැති වෙන එකද? ඒ ආදී අහිතකර ප්‍රතිඵල ලැබෙන්නේ. ඒ දේ ඇත්ත උනන් නොකිය යුතුයි. ඒක නිසා තමයි කාලේනච භාෂා හොති කිව්වේ. කාලයේ තැනනතන බලලා කතා කරන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. වචනේ තුල තියෙන්න ඕන ප්‍රධානම ලක්ෂණයක් ඒක. ඒ නිසා ඇත්ත කියනවා කියලා තැනනතන අවස්ථාව නොබලා ඒ පරිසරයේ වාතාවරණය නොබලා ඒක ප්‍රකාශ කළොත් ඔබට අහිතකර ප්‍රතිඵල ලැබෙන්නේ. ඕනෑම ප්‍රකාශයක ඕනෑම ක්‍රියාවක ප්‍රතිඵලයේ දෙස බලලා කතා කිරීම අපේ කාර්යභාරය වෙන්න ඕන. ඒක තමයි කාලේනච භාෂා හොති කියලා කිව්වේ. බුද්ධ කාලයේ නේවාසිකාගාරයක අද වගේ ඔරලෝසු නොතිබුණු කාලෙක ඒ ස්ථානයේ කුකුලෙක් ඇති කළා. කුකුලා උදෑසන 4ට හඬනවා. ළමයි නැගිටලා පාඩම් කරනවා. මේ සතාට හැමදෙනාගේම ආදරය කරුණාව ලැබුණා. කාලයාගේ ඇවෑම මේ සතා මිය ගියාම ඒ ස්ථානට ගෙනාවා වෙනත් කුකුලෙක්. නමුත් ඒ සතාට නියමිත වේලාවක හඬන්න පුළුවන් වුණේ නැහැ. සමහරට මධ්‍යම රාත්‍රියේ හඬන්න. ළමයින්ට මධ්‍යම රාත්‍රියේ නැගිටලා පාඩම් කරන්න බෑ. සමහර විට හුඟා කෙලි වෙලා. එතකොට කාලය මදි. ඒ නිසා අධ්‍යාපනය පිරිහෙන්න ගත්තා. පිරිහෙනකොට අර ගුරුවරුන්ගෙන් දෝෂාරෝපණ. ඒ විතරක් නෙවෙයි ගුරුවරුන්ගෙන් විතරක් නෙවෙයි දෙමව්පියන්ගෙන් දෝෂාරෝපණ. මේවා නිසා මේ ළමයි ආවේගයටපත් වුණා. ආවේගයේ ප්‍රතිඵලය අර කුකුලා ඝාතනය කරන එක. බලන්න මේ සතුන් දෙන්නම කළේ එකම ක්‍රියාව. එනම් හඬලනේ කලින් සතා වෙලාවක හැඬලුවා සියලුම දෙනාට ඒ සතාගෙන් යහපතක් වුණා. දෙවෙනි සතා විවිධ වෙලාවල හැඬලුවා තමනුත් විනාශ වුණා. ළමන්ගේ අධ්‍යාපනයත් පිරිහී ගියා. ඒ නිසා ඕනෑම කෙනෙක් කාලයේ තන නොතන බලලා කතා කිරීම ඉතාමත්ම අවශ්‍යයි ජීවිතේ. ඊළඟට කියන දේ සත්‍යාජ භාෂා හොත් සත්‍ය වෙන්න ඕන. ඇත්ත වෙන්නට ඕන. ඕනෑම කෙනෙක් අසත්‍ය ප්‍රකාශ කරනවා නම් ඒ පුජ්‍යලයාගේ සමාජික ජීවිතය පිරිහෙනවා. ඒ පුජ්‍යලයා ඇත්ත කතා කළත් කිසි කෙනෙක් පිළිගන්නේ නැහැ. ඒ පුජ්‍යලයා ඒ සමාජික ජීවිතයේදී ඔහුට විවිධ එනම් ඔහුගේ අසත්‍ය ප්‍රකාශ නිසා යම් යම් අපහසුතාවයන් පත් වෙනවා. තමන්ගේ සමාජික ජීවිතයේ අවලංගු වෙනවා. ඒ නිසා පුජ්‍යලේ සත්‍ය ප්‍රකාශ කිරීම වචනේ සංවර භාවයේ තියෙන්න ඕන ප්‍රධානම ලක්ෂණය. ඒ වගේම පුජ්‍යලේ තමන් ප්‍රකාශ කරන දේ මෙත්තේන චිත්තේන භාෂා හොති. මෛත්‍රී සහගතව ප්‍රකාශ කළ යුතුව තිබෙනවා. මෛත්‍රී කියන්නේ මොකක්ද? මෛත්‍රී කියන එක සංස්කෘත වචනයක්. ඕක අපි පාලියෙන් කියනවා මෙත්ත කියලා. සිංහලෙන් කියන්නේ යහළුකම කියලා. යහළුකම හිතවත්කම මෛත්‍රිය. මේ මෛත්‍රී සහගත වෙන්න ඕන කියලා කියනවා තමන්ගේ වචනේ. ඒ කියන්නේ ඔබේ වචනේ යහළුවෙකුට නම් හිතවෙතුකුට නම් අපි කවදාකවත් අයහපත ප්‍රාර්ථනා කරන්නේ නැහනේ. ඒ ඕනෑම කෙනෙකුට එහෙම අයහපත ප්‍රාර්ථනා කරන්න හොඳ නැහැ. ඒ නිසා කියන දේ තවත් කෙනෙකුට යහපතක් කරන්න, තවත් කෙනෙකුට උදව්වක් කරන්න, තවත් කෙනෙකුට සහයෝගයක් දෙන්න. අන්න මෙත්තේන චිත්තේන භාෂා හොති. එනම් මෛත්‍රී සාගත වෙන්නට ඕන තමන්ගේ වචනය කියන එක. ඒ වගේම සන්නාජ භාෂා හොති. කියන වචනය තුල එනම් මුදුමලොක් භාවයේ තියෙන්න ඕන. මොකද්ද මුදුමලොක් භාවය කියන්නේ? දැන් මෙහි වර කිව්වොත් එතන මුදු බවක් නැහැ පින්වත්. ඒකට කවුරුවත් කැමති වෙන්නේ නැහැ. මෙහි ඉන්න දෙන්න ආදී වශයෙන් කියනවා නම් එතන තියෙනවා මුදු බව. ඒ නිසා වචනේ තුල මුදු භාවයේ තියෙන්න ඕන. ඒකත් අපේ වචනේ සංවර භාවයේ ප්‍රධාන
කාරණයක්. ඒ විතරක් නෙවෙයි අත්ථ සංහිතාච වාස්තා හෝති. ඔබ කියන දේ අර්ථයක් ඇති දෙයක් වෙන්න ඕන. Tamanටත් අනුන්ටත් ප්‍රයෝජනයක් වෙන දෙයක් වෙන්න ඕන. ඒ නිසා ඒක නිසානේ සම්ප්‍රප්පලා බුදුරජාණන් වහන්සේ එපා කියලා කිව්වේ. එහෙනම් Tamanටත් අනුන්ටත් වැඩක් නැති දේවල් බොහෝ වේලා කතා කර කර ඉන්නවනම් එතන පින්වත්නි ඒ අන්න හිස් වචන බවට පත් වෙනවා ඒවා. ඒ නිසා ඒ තුලින් ඔබට ලැබෙන පළවෙනි ප්‍රතිඵලය මොකක්ද? ඔබේ ජීවිතේ වටිනාම දේ නැති වෙන එක. ඔබේ ජීවිතේ වටිනාම දේ කුමක්ද? ඔබේ ජීවිතේ වටිනාම දේ තමයි කාලය. බලන්න අපි මේ ලෝකේ අවුරුදු 100ක් ඉන්නවයි කියලා කිව්වොත් දින කොච්චර? දින 36500යි. නමුත් 6500 අයින් කළා දින 30000ක් ඉන්නවා කියලා කියනවා. දින 30000ක් ඉන්නවා නම් එතන ඉන්නේ අවුරුදු 82ක් 83ක් පමණ. මේ ලෝකේ බහුතරයකට දින 30000ක් ඉන්න බෑ. දින 30000ක් ඉන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා බලන්න අපි ජීවිතේ ඒ දුර්ලභ මිනිසත් බව තුල වුණත් අපිට තියෙන කාලය සීමිතයි. ඒ නිසා ඔබ තමන්ගේ කාලය හොඳින් කළමනාකරණය කරන්න නම් ඇත්ත වශයෙන්ම තමන්ටත් අනුන්ටත් වැඩක් ඇති දෙයක් ප්‍රකාශ කරන්න ඕන. ඒ විතරක් නෙවෙයි ඔබ කායික සංවරය තියෙන්න ඕන. කායික සංවරය කියන්නේ ප්‍රාණඝාතය, අදත්තාදානය, කාමමිත්‍යාචාර ආදීන් වෙන්වීම නොයි විතරක් නෙවෙයි පින්වත්නි. අපි තැනට ගැලපෙන්න ජීවත් වීම අපේ කාර්යභාර වෙන්න ඕන. දැන් ඔබ මේ අවස්ථාවේදී මෙතෙන්ට අවශ්‍ය විදිහට ගැලපෙන විදිහට ඇඳලා පැළඳලා ඊටාම් බොහොම සංසුව ඔබ මෙතන වාඩි වෙලා ඉන්නවා. මේ මොකද්ද කරන්නේ? තැනට ගැලපෙන්න ජීවත් වෙනවා. අවස්ථාවට ගැලපෙන්න ජීවත් වෙනවා. ඒ දේ අපි තුල තියෙන්න ඕන. ඒක තමයි සීලය කියලා කියන්නේ. කායික වාචික සංවරය කියලා කියන්නේ. ඒ දේ අපිට අනිවාර්යයෙන්ම තියෙන්න ඕන. ඉතින් පින්වත්නි අර තරුණයා තුල මේ ගති ලක්ෂණ තිබුණා. බුදුරජාණන් වහන්සේ ඒ තරුණ සිටුවරයා දෙස බලලා මේ කරුණ සඳහන් කළේ. ඒ සිටුවරයා කුඩා කාලේදී අපි කියන්නේ උන් හිටිතැන් නැතු වෙනවා කියලා. තමන් හිටිතැනිනුත් යන්න සිද්ධ වෙනවා. තමන්ගේ මව්පියන් ආදී සියලු දේ අහිමි වෙනවා. නමුත් ඔහුට තමන්ගේ ජීවිතය නැවත ගොඩනගා ගන්න පුළුවන් වෙනවා. එහෙම පුළුවන් උනේ ඇත්ත වශයෙන් මේ ගති ලක්ෂණ ඔහු තුල ඊ타ත්ම මනවින් තිබුණු නිසා. ඒ නිසා අපමත්තස්සේ අසෝභි වඩති ඔහුගේ යස කීර්තිය අප්‍රමාදීව වර්ධනය වුණා. ඒ නිසා අපි අපේ ජීවිතයේ දුර්ලභ මිනිසත් බව ලබා තියෙන අපි මේ අපේ ජීවිතය මේවා අපේ ජීවිතයට එකතු කරගෙන ඒවා තුලින් අපේ ජීවිතය ගොඩනගා ගන්නට වර්ධනය කර ගන්නට ඔබ හැමදෙනාම අදිෂ්ඨාන කර ගන්නට ඕන. එසේ අදිෂ්ඨාන කර ගනිමින් අපි මේ අද දවසේ මේ පල්ලියගොඩැල්ල පුරාණ විහාරස්ථානයේ විහාරාධිපති අපේ ශාස්ත්‍රවේදී ඌරගහ නාගිත ස්වාමීන්ද්‍රයන් වහන්සේ සහ එවැගේම මේ පොඩි හාමුදුරන් වහන්සේගේ අනුශාසනා පරිදි සංවිධානයේ පරිදි එවැගේම TNL ආයතනයේ අධිපති ශාන් වික්‍රමසිංහ මැතිතුමා සහකාර්ය මණ්ඩලයේ සහයෝගයෙන් අද දවසේ මෙම කාර්ය පල්ලියගොඩැල්ල පුරාණ විහාරස්ථානයේ සිද්ධ කළා. මේන් ජනිත වන්නා වූ සියලුම කුසල් ලෝකේ ශාසනය ආරක්ෂා කරන අප ආරක්ෂා කරන විෂ්ණු කතරගම සමන් නිබිසන ආදී සියලු දෙවියන් ඉෂ්ඨකාමී සියලු දෙවියන් බෝධි වෘක්ෂයට අධිගු සියලු දෙවියන් අනුමෝදන් වේවා. ඒ දෙවියන්ගේ ආශිර්වාදය ඔබ හැමදෙනාට හිමි වේවා. දෙවියන් සැපවත් වේවා. ඒ වගේම මේ විහාරස්ථානයේ අතීතයේ දායකම් කරන පරලෝසපත් සියලුම ඒ දායක දායිකාවන්ටත් මේ විහාරස්ථානයේ ආරම්භයේ ඉඳලා වැඩ සිටිය මේ සඳහා අප කැපුණු අනුශාසනා කළ සියලුම අපවත් වී වදාළ මහා සංඝරත්නයටත් එවැගේම ඔබ හැමදෙනාගේ නමින් පරලෝසපත් සියලු මීගේ ඥාතීන්ටත් මේ පින් එකාකාරව අත් වේවා. එය යම් කිසි අභ්‍යවස්ථාන වෙන්නයින් මිදේවා. සැප ඇති ස්ථානයකින් වන සැප වඩා වර්ධනය කර ගැනීවා. ඒ සෑම කෙනෙක්ම ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිර්වාණ සම්පත් ලබා ගැනීම.
එවැගේම මේ කටයුතු සඳහා සම්පූර්ණ අනුශාසකත්වයේ සහයෝගය ලබා දෙන විහාරාධිපති ශාස්ත්‍රවේදී ඌරගහ නාගිත ස්වාමීන්ද්‍රයන් වහන්සේටත් උන්වහන්සේගේ ශිෂ්‍යයන් වහන්සේටත් එවැගේම මේ කටයුතු සඳහා සහයෝගය දක්වලා ක්‍රියා කරන TNL ආයතනයේ අධිපතිතුමා ශාන් වික්‍රමසිංහ මැතිතුමා කාර්ය මණ්ඩලය ආදී හැමදෙනාටමත් ඔබ හැමදෙනාටමත් මේ පින් හේතුවෙන් තෙරුවන් සරණින් මෙලෝ වශයෙන් පවතින සියලුම ග්‍රහාපුල් පද්දර දුර වෙලා කරදර හිරියර දුක් දුම්නස් තිබේ නම් මේව දුර වෙලා රෝගාබාධ තිබේ නම් නිරෝගී භාවය සැලසිලා ශරීර සෞඛ්‍ය හොඳින් ආරක්ෂා වෙලා කරන කියන කටයුතු හොඳින් සාර්ථක වෙලා සතුටෙන් සැපතින් හොඳින් ජීවත් වීමේ වාසනාව වාසනාව ඒකාන්තයෙන්ම සැලසේවා පරලෝ වශයෙන් ඔබ හැමදෙනාට ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිර්වාණ සම්පත් ලැබේවා කියලා කවුරු සාදු කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. හැමදෙනාට තෙරුවන් සරණයි. සාදු සාදු සාදු. අද අදී වප්පුර පසළොස්වක පොහෝ දිනේ TNL ධර්ම ප්‍රදීප සදහම් චාරිකාවේ ඒ උදෑසන ධර්මදේශනාමය පින්කම සිදු කළේ මොරටුව හොරේතුඩුව පුරාණ සංඝිකාරාම විහාරයේ විහාරාධිපති ඒ වගේම රයිගම හේවාගම සහ පස්යොදුන් තුන් කෝරළ ප්‍රධාන සංඝනායක පානදුර උතුර ශාසන ආරක්ෂක බල මණ්ඩලයේ ගරු සභාපති අපේ අතිපූජනීය අතිගෞරවනීය උඩුගම විමල රක්කිත අපේ නායක ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට ගොඩක් පින් අපේ හාමුදුරනේ නිදුක් නිරෝගීතාවයේ තිර ජීවනයේ දීර්ඝායුෂ අපි බොහොමත්ම පින් සිතින් ප්‍රාර්ථනා කරනවා. අප කෙරෙහි මහත් වූ අනුකම්පාවෙන් අද දවසේ මේ පොහොය දවසට ගැළපෙන ආකාරයේ වටිනා ධර්ම දේශනාවක් තියෙන රූපහානිය ඔස්සේ රටටම ලෝකයටම දැනගන්නට සැලැස්වීම පිළිබඳව මේ වටිනා ධර්ම දේශනාව ඒ වටිනා දහම් කරුණු සමාජීය කරුණු අපව දැනුවත් කිරීම පිළිබඳව වහන්සේට ගොඩක් පින් අපේ හාමුදුරනේ. එහෙමනම් පින්වතුනි ඒ නිමවටපත් වුණේ අද TNL ධර්ම ප්‍රදීප සදහම් චාරිකාවේ උදෑසන ධර්ම දේශනාමය පින්කම. අප තව ස්වල්ප මොහොතකින් ඔබ සමග එක්වීමට සූදානම්. අද උදෑසන ධර්ම සාකච්ඡාමය පින්කම සඳහා අද දවසේ අපි තාමත්ම ගෞරවයෙන් ආරාධනා කර අතිගෞරවනීය පඬිතු ස්වාමින් වහන්සේ නමකට ඒත් එක්කම අපේ හිතවත් ගිහි විද්වතෙකුට අද මේ ධර්ම සාකච්ඡාමය පින්කම සඳහා දවසේ අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ TNL ධර්ම ප්‍රදීප සදහම් චාරිකාව ඔස්සේ උදෑසන ධර්ම සාකච්ඡාවෙන් පොහොය දවසක වැදගත්කම පිළිබඳව පොහොය දවසේ බෞද්ධයා කළ යුතු කාරණා පිළිබඳව එහෙමනම් තව ස්වල්ප මොහොතකින් ඒ ධර්ම සාකච්ඡාමය පින්කමෙන් ඔබ හමු වීමේ බලාපොරොත්තුවෙන් දැන් සම්බන්ධතාවය ලබා දෙනවා TNL ප්‍රධාන පාලක මැදිරියට.